අයිබෝවන් කට්ටිය සහභාගී වෙනකන් අපි වැඩසටහන අරගෙන යමු. ගැටලුවක් නැහැ මොකද මේ රෙකෝඩින් එක ගෲප් එකට දානවා ඒ නිසා අවුලක් නැහැ. මේ අහගෙන යන මොකද ගිය සතිය අපිට ලොකු ප්‍රශ්නයක් මුහුණ දෙන්න සිදු වුණා. හැම පැත්තකටම වැස්ස. ඔයාලට වැස්ස ආවයි කියලා කිව්වා. සර් මේ කරන් යන්න බෑ. දිගටම වැස්ස කියලා කිව්වා. හරිද? හරි ඒ නිසා අපි බැරිවෙච්ච තැනින් ඉඳන් අද වැඩසටහන අරගෙන යමු. අනික කට්ටිය සහභාගී වෙනකන් ගැටලුවක් නැහැ මොකද ඒගොල්ලන්ට මේ රෙකෝඩින් එක දානවා. හරි අපි ගත්තා මේ මාතෘකාවක් ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන මාතෘකාවක් ගත්තා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියලා. හරිද? මේක අපි සාමාන්‍ය පෙළ සිලබස් එකේදී ඉගෙන ගත්තේ දැන් උදාහරණයක් ගමුකෝ සෝඩියම් කියලා. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. මේ පරමාණු ක්‍රමාංකය 11 වෙච්ච එකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් කොහොමද? 2යි 8යි 1යි කියලා. හරිද? එතකොට එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ඕ ලෙවල් හැටියට ලියුවේ 2යි 8යි 1යි කියලා. හැබැයි උසස් පෙළට ආවට පස්සේ මේක වෙනස් වෙනවා. අපි ගමු ක්ලෝරින් වල කොච්චරද 17යි. 17 ලියන්න පුළුවන් කොහමද? 2යි 8යි 7යි කියලා ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේ කාගේද? ක්ලෝරින් වල. මේ තමයි අපි ඕ ලෙවල් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපු විදිය. හැබැයි උසස් පෙළට ආවට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ මේ විදිහට නෙමෙයි. ඒ ලියන්නේ කවුරු ඇසුරෙන්ද? උපශක්ති මට්ටම් ඇසුරෙන්. උපශක්ති මට්ටම් ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස. හරිද? උපශක්ති මට්ටම් ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස වීම. දැන් මේකෙදි කරන්නේ දැන් මේ තියෙන ශක්ති මට්ටම්නේ. එතකොට අපි ඕල් වල ඉගෙන ගත්තා පළවෙනි ශක්ති මට්ටම හඳුන්වන්නේ n සමානයි 1යි කියලා. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටම හඳුන්වන්නේ n සමානයි 2යි කියලා. තුන්වෙනි එක හඳුන්වනවා n සමානයි 3යි කියලා. මේ තමයි ඕල් වල ශක්ති මට්ටම් ලකුණු කරපු විදිහ. හරිද? ඒ කියන්නේ මොනවද ඇසුරෙන්නේ? උපශක්ති මට්ටම් මේ ශක්ති මට්ටම් ඇසුරෙන්. හැබැයි මේක උසස් පෙළට ආවට පස්සේ අපි යන්නේ මොන ශක්ති මට්ටම් ඇසුරෙන්ද? උපශක්ති මට්ටම් ඇසුරෙන් තමයි මේක සකස් කරන්නේ. එතකොට එහෙනම් මේකෙදි මම ඔයාට කලින් කියලා දුන්නා මෙන්න මෙහෙම තියරියක් තියෙනවායි කියලා. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකට ගන්න පුළුවන් n සමානයි පළවෙනි ශක්ති මට්ටමේ තියෙන කොච්චරද? ඉලෙක්ට්‍රෝන 2යි. අපි ඕක ලියනවා කොහොමද? 1s2 කියලා. ඊට පස්සේ n සමානයි 2යි. දෙවෙනි ශක්ති මට්ටම තුල උපශක්ති මට්ටම් තියෙනවා 2ක්. එකක් 2s2 අනිත් එක 2p6. ඔන්න බලන්න එහෙනම් ශක්ති මට්ටමක් ඇතුලේ තියෙන මොන ශක්ති මට්ටම් ගන්නද? උපශක්ති මට්ටම් සංඛ්‍යාව. පළවෙනි ශක්ති මට්ටම ඇතුලේ තියෙන කොච්චරද? 1යි තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටම ඇතුලේ උපශක්ති මට්ටම් 2ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටම ඇතුලේ තියෙනවා 3s2 3p6 3d10 කියලා. බලන්න ඕනේ එහෙනම් ඒකේ තියෙන උපශක්ති මට්ටම් කොච්චරද? 3ක් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක ඇතුලේ හොඳට බලා ගන්න කියන එක හතරවෙනි එක ඇතුලේ දෙනවා ශක්ති මට්ටම් 4ක්. එතකොට ගත්ත හැකි 4s2 ඊළඟට 4p6 ඊට පස්සේ 4d10 ඊට පස්සේ 4f16 විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි මොකද වෙන්නේ? ශක්ති මට්ටමක් ඇතුලේ තියෙන උපශක්ති මට්ටම් සංඛ්‍යාව ලියුවේ. එතකොට මේ n සමාන 1යි කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. n සමාන 2යි කියලා කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම. n සමාන 3යි කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. n සමාන 4යි කියලා කියන්නේ කීවෙනි ශක්ති මට්ටමද? හතරවෙනි ශක්ති මට්ටම. හරිද? ඒ ශක්ති මට්ටම ඇතුලේ තියෙන මොන ශක්ති මට්ටම්ද? උපශක්ති මට්ටම් දාලා තියෙනවා. එතකොට මේ සෙට් එක මොනවද එහෙනම් මේ උපශක්ති මට්ටම් තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ශක්ති මට්ටමක් ඇතුලේ තියෙන මොනවද මේ උපශක්ති මට්ටම් කියලාමයි දාලා තියෙන්නේ. එතකොට එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කියලා කිව්වොත් එම අපි ලියන්න වෙන්නේ සාමාන්‍ය කරනම් ශක්ති මට්ටම් ඇසුරේ. හැබැයි උසස් පෙළ වාර ලියන්න හම් වෙන්නේ උපශක්ති මට්ටම් ඇසුරේ. මෙන්න මෙහෙමයි උපශක්ති මට්ටම ඇසුරෙන් ලියනවා නම් ලියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ. අපි සෝඩියම් ගමුකෝ. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට අපි ඕල් වල ලියන්නේ කොහොමද? 2යි 8යි 1යි කියලා. හරිද? හැබැයි මේක
උසස් පෙළ මෙහෙම ලියන්න බෑ. උසස් පෙළ ලියන්නේ කොහමද? 1s2 හරිද? ඊට පස්සේ 2s2 2 2 4යි. ඊළඟට 2p6 එතකොට එනම් 2 2 4යි 4යි 6යි කොච්චරද? 10යි. ඊට පස්සේ 2 1s2 2s2 2p6 ඊට පස්සේ ගත්ත හැකි 3s1 ඔන්න බලන්න ලියන විදිය 3s1 හරිද? එතකොට ඕල් වලට එක කොහමද? 11 ලියන්නේ 2යි 8යි 1යි කියලා. ඒ කියන ශක්ති මට්ටම් ඇසුරෙන්. ශක්ති මට්ටමක් ඇතුළේ තියෙන මොන ශක්ති මට්ටම්ද? උප ශක්ති මට්ටම්. පළවෙනි එක ඇතුළේ තියෙනවා කිව්වේ එක උප ශක්ති මට්ටමයි. ඒ වුණාට දෙවෙනි ශක්ති මට්ටම ඇතුළේ තියෙන උප ශක්ති මට්ටම් දෙකක්. හරිද? එතකොට 2s2 2p6 හරිද? ඒ විදිහට ඔන්න සකස් කරා. ඊළඟ මම ඉස්සල්ලා එක කරන ආය පාරක් ක්ලෝරින් වල 17යි. 17 ලියන්න පුළුවන් කොහොමද එහෙනම්? මෙන්න මේ විදිහට. 17 ලියන්න පුළුවන් ඕ ලෙවල් වල ලියනවා 2යි 8යි 7යි කියලා. හැබැයි උසස් පෙළ ලියන්නේ උප ශක්ති මට්ටම් ඇසුරෙන්. 1s2 2s2 හොඳට බලන්න කියන විදිය. ඊට පස්සේ 2p6 එතකොට එකතුව කොච්චරද? 2යි 2යි 4යි 4යි 6යි කොච්චරද? 10යි. ඊට පස්සේ ගත්ත හැකි 3s2 එතකොට 6යි 2යි 12යි 17ක් ඕනේ. හරිද? ඊට පස්සේ 12යි ඊට පස්සේ 3p5 බලන්න සම්බන්ධය කොහොමද කියලා. එතකොට 1s2 කියන 2යි 2s2 කියන 2යි 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 4යි මෙතන 6ක් තියෙනවා 10යි 10යි 2යි 12යි 12යි 5යි 12යි 5යි 17යි. හරිද? මෙන්න මේ තමයි මොකද එන්නේ නම් අපි උපශක්ති මට්ටම් ඇසුරෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන විදිය. හරිද? හරි. ඊට පස්සේ මට මතක විදිහට අපි අන්තිම chart එකක් දීලා පන්තිය නතර කරා කියලායි මතක තියෙන්නේ මට. හරිද? හරි. ලියමු ඊට පස්සේ නම් තරු ලකුණක් දාලා ඉවරලා හැමෝම. ලියමු තරු ලකුණක් දාලා. උපශක්ති මට්ටම් වලට තරු ලකුණක් දාලා ලියමු. උපශක්ති මට්ටම් වලට උපශක්ති මට්ටම් වලට sir උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය සැලකුව විට එය පහත ආකාරයට sir ඉදිරිපත් කළ හැක. ඉන්න ලියා ගන්න එපා පොඩ්ඩක් ඉන්න 4 10 මේවත් දන්නේ නැහැ කියනවනේ. මෙතන 4t 10. ලියන්න එපා මේක පැහැදිලි කරන්න තියෙනවා චුට්ටක් ඉන්න. 4t 10 ඊට පස්සේ 5p 6 6s2 ඊට පස්සේ 4f14 හරි ඔක්කොම පෑන පැන්සල මේසෙකින් තියලා මේ පැත්ත බලා ගන්න. වෙන බාහිර දේවල් අවධානය යොමු කරන්න එපා එක්කෙනෙක්වත්. හැම එක්කෙනා මේ පැත්ත බලා ගන්න. ඉස්සල්ලාම ඉලෙක්ට්‍රෝන පේන්නේ කොහමද? 1s2කට. ඊට පස්සේ කාටද 2s2කට පිරෙනවා. 1s2 න් පස්සේ 2s2. ඊට පස්සේ කොච්චරද? 2p6ට පිරෙනවා. හරිද? 2p6ට පස්සේ 3s2 3p6 3p6ට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා සර් 3d කෝ ඇයි මේ 3D වලට පස්සේ පිරෙන්නේ 3D වලට පිරෙන්නේ
4 S2කට පිරුණාට පස්සේ ඔන්න බලා ගන්න මේක සාමාන්‍යයෙන් දවස් 2-3ක් යනකම් පැටලෙනවා මේක හැටි කොයි කෙමිස්ට්‍රි ගුරුවරයෙක් ඉගෙන ගත්තත් මේක පැටලෙනවා දවස් 2-3ක් ගියර පස්සේ මේක වල ගන්නට බැලන්ස් වෙලා ඉන්නේ ඒ නිසා ඒක අවුලක් ගන්න එපා එතකොට එහෙනම් බලා ගන්න 1S2 2S2 2P6 3S2 3P6 ඊට පස්සේ කවුද 4S2 4 එතකොට 3P6ට පස්සේ 4S2 පින්න තමයි 3D10ට පිරෙන්නේ 3D10ට පස්සේ එතකොට මේ 4S2 එකෙන් පස්සේ 4P2 වෙලා තියෙනවා මෙන්න 4P ඊට පස්සේ වෙන්නේ 4S2කට පස්සේ 3D වලට පිරලා ඊට පස්සේ 4P වලට පිරලා ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් තියෙනවා සර් 4F4 දැන් 4F4 වලට එන්නේ ඉස්සෙල්ලා කාටද 5S2කට පිරෙනවා හරිද ඊට 4D10 4D10ට පස්සේ අන්න 5P6 ඊට පස්සේ අන්න 6S2 ඊට පස්සේ තමයි 4F වලට පිරෙන්නේ ඔන්න බලන්න එන විදිය හරිද ඒ කියන්නේ සරලව කිව්වොත් අර මම ඔයාලගේ ගෲප් එකට ගිය සතියේ කලින් දැම්මා සටහන හරිද අන්න ඒ සටහන ඇස්ලෙන් තමයි මේ පිරෙන්නේ දැන් මේ chart එක දිගටම දාන්නේ අපි මූලද්‍රව්‍ය පරමාණු කීපයක ලියමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එතකොට හුරු වෙලායි හරියට පිරෙනවා දාන්න ඔය ටික වැඩි වෙලාවක් ගන්න එපා බෝඩ් මේ තිරේ දිහා 3-4 පාරක් බලන්න ඉක්මනට අවස්ථාවට ක්‍රියා ගන්න
හරි ඒ මුතර ලකුණක් දාලා මේ අනුව පරමාණු ක්‍රමාංකය මේ අනුව පරමාණු ක්‍රමාංකය එකේ සිට 20 දක්වා වූ පරමාණු ක්‍රමාංකයේ එකේ සිට 20 දක්වා වූ मूलद्रव्य परमाणु वल इलेक्ट्रॉन विन्यासය පහත ආකාරයට ලිවිය හැකිය. හරි මෙන්න බලන්න අපේ O level syllabus එකේ තිබ්බ සෙට් එක මේ තියෙන්නේ. හරිද? අපේ O level වල තිබ්බා එකේ ඉඳන් කීය දක්වාද මූලද්‍රව්‍යයන් 20ක්. හරිද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඔය සෙට් එකම තිබුණා. හරිද? මේ සෙට් එකේම තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස තමයි මේ ලියන්න පටන් ගන්න තියෙන්නේ අපි. එහෙනම් කියන්නම් මෙතන නයිට්‍රජන් දක්වා 7ක් තියෙනවා. ඊට පස්සේ 8 වෙනි එක හරියට 3 පාරක් බෝඩ් එක බලන්න. නැත්තම් වරදිනවා 8 වෙනි එක කවුද? ඔක්සිජන්. 1s2 2s2 2p4 fluorine 1s2 1s2 මේ තැන් වල තමාවදී ප්‍රශ්නයක් නැහැ. දෙක p6 सोडियम वाला 1s2 2s2 2p6 ඊළඟ 3s1 12 मैग्नीशियम 1s2 2s2 2p6 3s2 ඊළඟ एल्युमिनियम 1s2 2s2 2p6 3s2 3p1 14 सिलिकॉन 1s2 2s2 2p6 3s2 3p2 फॉस्फोरस वाला 1s2 2s2 2p6 3s2 3p3 16 1s2 2s2 2p6 3s2 3p4 16 හරියට බලන්න 3 පාරක් නැත්නම් වරදී ඊළඟට 17 क्लोरीन वाले में 1s2 2s2 2p6 ඊළඟට 2p6 3s2
3p 5 18 ආගල් 1s2 2s2 2p 6 3s2 3p 6 19 पोटेशियम 1s2 2s2 2p 6 3s2 3p 6 4s1 4s2 20 कैल्शियम वाला 1s2 2s2 2p 6 3s2 3p 6 4s2 ඔය සෙට් එකම දාගන්න අපි මේ ඕල් වල ඉගෙන ගත්ත කොටසක් මේ තියෙන්නේ ඕල් වල ඉගෙන ගත්ත මේ මූලද්‍රව්‍ය 20 තියෙන්නේ ඒ මූලද්‍රව්‍ය 20 මේ දක්වලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික මේක අපහැදින නම් මම ටක් ගාලා ගෲප් එකට දාන්න ෆොටෝ එකක් ඔන්න ගෲප් එකකට දැම්මා මේක අපහැදින නම් බෝඩ් එකේ අපහැදින නම් ගෲප් එකේ තියෙනවා බලන්න පුළුවන් විස්සම ලියා ගන්න හරියට බලන්න බෝඩ් එක දිහා තුන් හතර පාරක්
හරියට බලන්න දාගන්න. හොඳට බලන්න තුන් හතර පාරක් නැත්නම් වර්ධින්න පුළුවන් එකයි මම මේ ටයිම් එක දුන්නේ. දෙකේම බලලා හොඳට අවබෝධය ගන්න. හරි. A මිනස් කාලය ඇති. පරමාණු ක්‍රමාංක තරණ දාගෙන පරමාණු ක්‍රමාංකය 21 සිට පරමාණු ක්‍රමාංකය 21 සිට 31 දක්වා වූ 30 දක්වා වූ 21 සිට 30 දක්වා වූ මූලද්‍රව්‍යයන් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් ලියා දක්වන්න. ඔන්න ඔයාලට වැඩක්. හරිද? 21 SC ඊළඟ 22 වැටුම් දාන්න ලේසි. දෙකයි තුන්වෙනි එක වැනඩියම් 3යි හතරවෙනි එක ක්‍රෝමියම්. මෙන්න මෙයා පොඩ්ඩක් කල්පනා කරලා ලියන්න ඕන එකක්. පස්වෙනි එක මැංගනීස් 25යි. හයවෙනි එක එයාගේ 26යි. හත්වෙනි එක කොබෝල්ට් එයාගේ 27යි. තනිය ලියන අවස්ථාව දුන්නේ. අටවෙනි එක නිකල් වල 28යි. නවවෙනි එක කොපර් 29යි. මෙන්න මෙයා පොඩ්ඩක් කල්පනා ලියන්න ඕන එකක්. 10 වෙනි එක සින්ක් 30යි. තනියෙන් පටන් ගන්න හැමෝම වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. තනියෙන් ලියන්න පටන් ගන්න. වැරදුනාට පාවන්නේ නැහැ. ඔය 9 වෙනි එකයි 4 වෙනි එක 9යි 4 දැන් කල්පනා ඉන්න වැරදුනාට කමන්නේ නැහැ. වර්ධනන පැන්සල ලියන්න. වර්ධනන පැන්සලෙන් මම සම්පූර්ණ මේ උත්තර ලියනවනේ. ඒතර ඔයාලට චෙක් කරගන්න පුළුවන්. හරි. පටන් ගන්න ටක් ගාලා තනියෙන් මොනවා හරි ප්‍රශ්න නම් මයික් එක ඔන් කරලා මම මෙතනම ඉන්නවා ඉඳගෙන ඔයාලා ලියන්න අවස්ථාව දීලා තියෙන්නේ.
Sir. Sir. අනියලේන වැරදුනන කමන්නේ. ඕකේ දා 24යි 29යි ටික කල්පනාවෙන් කරන්න ඕන ප්‍රශ්න දෙකක්. හොඳට කල්පනාවෙන් 24 29 හරි කාලේ ගත වෙනවා බලමු මෙහෙම උඩ තියෙන මෙතන SC එක පේන්නේ නැද්ද නේ මම අහුවෙන්නත් දන්නේ SC 21 ඒක ලියන්න පුළුවන් කොහමද අර 1S2 ඊට පස්සේ 2S2 ඊළඟට 2P6 ඊට පස්සේ 3S2 3P6 ඊට පස්සේ 4S2 මම ඊට පස්සේ මෙතෙන්ට ගන්නම් 4S2 ඊළඟ 4P 6 බාන්න එකතු බාන්න කීයක් නෝද කියලා බලන්න ඉස්සෙල්ලා 2යි 4යි 4යි 6යි 10යි 10යි 2යි 12යි 12යි 6යි කියලා 18යි 19යි 20යි හරිද 20යි ඊට පස්සේ මෙතෙන්ද එන්නේ 1යි එන්නේ ඊට පස්සේ බලන්න 1S2 2S2 2P6 3S2 3P6 ඊට පස්සේ 4S2 4P2 හරිද ශානි තේරුම්ද මේක කොහොමද කියලා
ඔව් සර්. හරි. ඊට පස්සේ විස්තර ලියන්න පුළුවන් 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s2 4p3 ඊට පස්සේ මෙන්න මෙයාගේ සර් පළවෙනි එකේ පොඩ්ඩක් හතර පොඩ්ඩක් ඉන්න මෙතන ඉන්න 4p වල දාන්න බෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මෙතන පස්සේ 3d1 ඊට පස්සේ මෙතන 3d2 මෙතන 3d3 ඇයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා බලා ගන්න 1s2 2s2 2p6 3s2 3p6 3ට පස්සේ තියෙනවා මොකක්ද 3p වලට පස්සේ තියෙනවා 3d එකක් තියෙනවා හරිද 3d එකට පිරෙන්න ඉස්සෙල්ලා කාට පේනවද 4s2 කට පිරෙනවා 4s2 කට පිරෙලා තමයි 3d වලට පිරෙන්නේ ඒ නිසා මෙතන 3d1 මෙතන 3d2 මෙතන 3d3 ඊට පස්සේ මෙන්න මේක බලා ගන්න 1s2 2s2 2p6 3s2 ඊළඟට 3p6 4s2 අන්න හරි 3d4 හොඳට බලන්න මේක විශේෂ අවස්ථාවක් හරිද මෙන්න මේ 3d4 කියලා අවස්ථාවක් තියෙන්නේ මේක අස්ථායි හරිද එහෙම අස්ථායි වෙච්ච ගමන් ඒකයි මම මෙතන මේ ක්‍රෝමියම්ට තර ලකුණක් දැම්මේ එතකොට මෙතනට වෙන්නේ මෙයාගේ එකක් මෙයාට දානවා එතකොට 4s2 3d5 ඒ කියන්නේ මෙන්න මේව දෙයක් 3d වල කාක්ෂිකයන් පහ අඳිනවා මේ විදියට 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි එතකොට මේකේ මෙන්න මේ අවස්ථාව මෙන්න මෙහෙම තමයි ඉස්සර වාල් කියන්නේ ඒක උගන්නන්න හොන්ස් නියමයේ පැහැදිලි කරන තියෙනවා හොන්ස් නියමයේ පැහැදිලි කරේ නැත්නම් එතකොට එහෙනම් මෙන්න මෙහෙම තියෙන එක තමයි ස්ථායි කියලා කියන්නේ අවසානයේ මේ එකක් නැතුවම තිබ්බහම මේක අස්ථායි එතකොට මේ අවසාන කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන නැතුව තිබ්බහම ඒක ගැලපෙන්නේ ඒක අස්ථායි ඒ නිසා කරන වැඩේ කොහොමද මේ 4s කින් ඉලෙක්ට්‍රෝනයක් අරන් දානවා කොතනද මෙතන ඉලෙක්ට්‍රෝනය දානවා දැම්මට පස්සේ ඒක වෙන්නේ මේ d කාක්ෂික වල විතරයි හරිද ඒක s වලත් නැහැ p වලත් නැහැ දැන් මේ බලන්න p වල p වල දැන් මේ කල්ලිබර අවස්ථාවේ බලා ගන්න පුළුවන් 3p2 අවස්ථාව දැකලා ඇති එතකොට 3p2 තියෙනකොට ඒ කියන්නේ 3s2 3p2 හරිද එතකොට මෙහෙම තියුණා මෙයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මෙයා 3යි කියලා හදාන්නෙත් නැහැ හරිද ඒක සුවිශේෂී අවස්ථාවක් හරිද මේ d වල විතරයි වෙන්නේ එතකොට 4s1 3d5 කියලා තමයි දාන්නේ ඔන්න බලන්න විශේෂ අවස්ථාව එතකොට මේ හැම අවස්ථාවකම 4s2 ආවා මෙතන 4s1 3d5 එතකොට 3d3 තියෙන්නේ උඩ මේක 3d4 නෙමෙයි තියෙන්නේ 3d5 අන්න විශේෂ අවස්ථාවක් කාගේද 24 ක්‍රෝමියම්ගේ 25 ලියනවා 1s2 2s2 2p6 3s2 ඊළඟට 3p6 ඊට පස්සේ 4s2 අන්න 3d5 ඒ විදිහම තමයි මෙතන s1 උනා උඩ දැන් s2ක් බවටපත් වුණා ඊට පස්සේ යකඩ වල එනවා 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 ඊට පස්සේ 4s2 3d6 ඊට පස්සේ මෙයාගේ 27යි 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s2 3d4 ඔන්න බලන්න එතන අවුලක් නැහැ ඒක නිකල් වලත් අවුලක් නැහැ මම නිකල් එක ලියන්න යන ඊට මදි වේ සමහර විට මම ඒ නිසා උඩ පොඩ්ඩක් මකන්නම් එතකොට 8 වෙනි එක මෙතන තියෙන්නේ 28යි කාගේද නිකල් වල එතකොට ඒක ලියන්නේ 1s2 කැපෙනවත් දන්නේ නැහැ පේන්නේ නැහැ නේ හැමදාම පොඩ්ඩක් පාත් වෙලා වගේ
දැන් හරි ගියා නේද? පේනවනේ. පොඩ්ඩක් මොකක් කර වෙලා තියෙනවා. තවන්න ඔය විදිහට අපි හරි ගස්ස ගමු. මෙතන තියෙන්නේ කවුද? 28. නිකල් වල 28යි. 28. 28 ලියන්න පුළුවන් ක්‍රමය තමයි 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 ඊට පස්සේ 4s2 ඊළඟට 3d වලට තමයි පිරෙන්නේ 3d8 3d8 ඊට පස්සේ මම කිව්වා 29 පොඩ්ඩක් හිතන්න ඕන තැනක් කියලා. කවුද මේ කොපවල 29යි? ඒක කියන්නේ කොහමද? 1s2 2s2 2p6 3s2 3p6 4s2 එතකොට 3d වලට තමයි පේන්නේ 3d 9 3d 9 දාන්නේ නැහැ. මෙන්න මේ වගේම තමයි. හරිද? 3d 9 දාන්නේ නැහැ. හරිද? මේකේ තියෙන්නේ කොහොමද? මෙතන ඉන්න 4 මෙතන 4s2 3d 4. එතකොට මොකද වෙන්නේ? ඒක අස්ථායි. මෙතනත් මේ 9 අස්ථායි. එතකොට ලියන්නේ කොහොමද? මෙතෙන්ට 10ක් දානවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. එතකොට එහෙනම් 29 ලියන්නේ කොහොමද? 4s2 3d 10. නැත්තම් එන්නේ කොහොමද? මේක හැටියට නම් 4s2 3d 9 කියලා ඉන්න බෑ. 3d 9 කියලා දාන්නේ මොකද එන්නේ? ඒක අස්ථායි. හරිද? හරි. ඒක විශේෂ අවස්ථාවක්. ඊට පස්සේ ගත්ත හැකි 30 වෙනි එක. ඊයේ තියෙන කාගෙද? සිංක් වල 30යි. 1s2 2s2 2p6 3s2 3p6 4s2 4d10 ඔන්න හරි ගස්ස ගන්න. අඩුපාඩු හරි ගස්ස ගන්න 29යි 24 දැන් විශේෂත්වයක් තියෙන්නේ. විසිනමය 24 ඕකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මෙන්න මේ 29 කියන එකේ සහ 24 විතරයි. හරිද? හරි. ලියමු තුරු ලකුණක් දාලා වෙලා. ඉහතින් සඳහන් කරන ලද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් අධ්‍යයනය කිරීමේදී ඉහතින් සඳහන් කරන ලද
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් අධ්‍යයනය කිරීමේදී තුනටි හතර හා බෝඩ් එකේ ලියුවා තුනටි හතර සහ තුනටි නවය ලෙස ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් අස්ථායීව පවතින බැවින් හතර S දෙකෙන් බෝඩ් එකේ ලියුවා හතර S දෙකෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හතර S දෙකෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන තුනටි පහ සහ තුනටි 10 ලෙස තුනටි 5 සහ තුනටි 10 ලෙස ස්ථායී වින්‍යාසය සකස් කර ගැනීමක් සිදු කරයි. හරි. මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන පින්න විදිය අපි කියවපක් කියලාද? අවුප්පාව කියලා කිව්වේ. හරිද? අවුප්පාව කියලා තමයි ඔක අපි පැහැදිලි කරේ. මේක තමයි කියන්නේ අවුප්පාව මොකක් කියලාද? මූලධර්මය කියලා කියන්නේ. ඒතකොට අවුප්පාව මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන 1s2 2s2 2p6. එතකොට මෙතන මේ එක ශක්ති මට්ටමක්, මෙතන තව ශක්ති මට්ටමක්. ඊට පස්සේ තියෙනවා කවුද? 3s2 3p6 ඊට පස්සේ 4s2 ඊට පස්සේ 3d10. ඔන්න ඔය තමයි ඉලෙක්ට්‍රෝන පිරනවා කියලා තමයි කිව්වේ අවුප්පා මූලධර්මයට අනුව. හරිද? මේ තමයි සම්පූර්ණ පැහැදිලි කිරීම අවුප්පා. එතකොට මේ පළවෙනි ශක්ති මට්ටම, මේ දෙවෙනි ශක්ති මට්ටම, මේ තුන්වෙනි ශක්ති මට්ටම තුල තියෙනවා හතරවෙනි ශක්ති මට්ටමේ කොටසක් තියෙනවා අවුප්පා මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන පිරෙනකොට. හරිද? හරි. ඔය ටික එනම් සුදුනේ අපි පැහැදිලි කරලා අවසන් කරගත්තා. මේ තමයි සම්පූර්ණ මොන මූලධර්මයේද? අවුප්පා මූලධර්මය පැහැදිලි කරලා ගත්තේ. හරි. මේ අවුප්පා මූලධර්මයෙන් පස්සේ තවත් මේ ඉලෙක්ට්‍රෝන පිරෙන ක්‍රමයක් ඔයාගේ සිලබස් එකේ දීලා තියෙනවා උගන්වන්න කියලා. හරිද? මේක ඉදිරිපත් කරනවා හුන්ස් නියමය කියලා. හරිද? මේ කියනවා හුන්ස් නියමය කියලා කියනවා. මේකේ සමහර කට්ටිය නම් අල් ඩයන්නක් දාලා තමයි ලියන්නේ හුන්ස්.
හුන්ස් නියමය කියලා තමයි මේ කියන්නේ. හුන්ස් නියමය. හරිද? මේකෙත් කොහොමද හුන්ස් නියමය කියලා කියන්නේ? අපි ලියුවානේ 1s2 ඊට පස්සේ 2s2 ලියුවානේ. එතකොට A කියන 1s2කට අදාළ කරන ඔය කියන කාක්ෂිකය මෙන්න මෙහෙම කොටුවක් ඔතන දානවා. ඉලෙක්ට්‍රෝනයක් ඊතල භාගකින් නිරූපණය වෙන්න. එතකොට එහෙනම් මෙයා කොහොමද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනය නිරූපණය කරනවා ඊතල භාගයේ. දැක්කද කතාව? හැබැයි උඩයට මාරු වෙලා. දැන් මෙයා හිතන්නකො තියෙනවා නම් 2p4 අපි ලියනවා නම් කොහොමද එන්නේ? එයාගේ 2p වල තියෙන කාක්ෂික 3යි. අපි ඉගෙන ගත්තා p වල කාක්ෂික 3ක් තියෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. පිරෙන්නේ මේ විදිහට 1යි 2යි 3යි. මෙහෙම පිරিলা ඊට පස්සේ තමයි මේ විදිහට එන්නේ. ඊළඟට හැබැයි මේ 4 ඉලෙක්ට්‍රෝනය මෙයාට දාන්න බෑ. මෙයාට දාන්න බෑ. මෙහෙම තමයි දාන්නට ඕනේ. ඊළඟට මේ විශේෂ අවස්ථාව. හරිද? ඊට පස්සේ අපි ගමුකෝ 3D 3D 7 ගමුකෝ 3D 7. එතකොට එහෙනම් මේකේ තියෙනවා කාක්ෂික 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඉස්සලාම 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඉලෙක්ට්‍රෝන 5. ඊට පස්සේ 7ක් තියෙනවා. මෙන්න 6 මෙන්න 7. මෙන්න මේ විදිහට පිරන කොටු සරහට තමයි කියනවා කියලාද හුන්ස් නියමය. එතකොට එහෙනම් කවුද? අවුප්පා මූල ධර්මයම තමයි. අවුප්පා එකේ මොකද අපි මේ විදිහට ඉලක්කම් වලින් ලියන් ගියා. හැබැයි හුන්ස් එකේ මොකද වෙන්නේ? මේ වගේ කොටු සටහනක් ගහලා තමයි මේ ලියලා තියෙන්නේ. හරි. ලියමුතර ලකුණක් දාලි වෙලා. මාතෘකාව ලියමු. කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් මාතෘකාව කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් හුන්ස් නියමය. කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් හුන්ස් නීතිය ලියනතර ලකුණක් දාලා කාක්ෂික වලට මාතෘකාව දුන්න කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් හුන්ස් නියමය ඊට පස්සේ තර ලකුණක් දාලා කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ භ්‍රමණ සමාන්තර වන පරිදිය භ්‍රමණ සමාන්තර වන පරිදිය මෙහිදී පළමුවෙන් ඒක තමයි මෙහිදී පළමුවෙන් එක් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ එක් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ එක් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරිනැමීමේ එක් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන
පිරණුවේ තනි ඉලෙක්ට්‍රෝනය බැගින් වන අතර තනි ඉලෙක්ට්‍රෝනය බැගින් වන අතර පසුව එය යුගලනය වීමක් හඳුනාගත හැකිය. මෙසේ වනුයේ ශක්තිය අවම වී ස්ථායී වීම උදෙසාය. ශක්තිය අවම වී ස්ථායී වීම උදෙසාය. ශක්තිය අවම වී ස්ථායී වීම උදෙසාය. හරි බලන්න මෙන්න මේකයි ඔය කියපු කතාව. දැන් 2p3 කියන අවස්ථාව හිතන්න. 2p3 හුන්ස් නියමයට අනුව හොඳට බලන්න 1 2 3යි. මේ විදිහට ලියන්න බෑ. හරිද? හුන්ස් කියන්නේ කොහොමද? මෙයාගේ ස්ථායී වීම උදෙසා එක කාක්ෂිකයට එක ඉලෙක්ට්‍රෝන වේගයෙන් දාන්න ඕන. මෙන්න මේ කියන විදිය. මෙන්න 1 2 3යි. එතකොට එහෙනම් මේක වැරදි මේක හරි. එතනවද මෙන්න මේ විදිහට තමයි හුන්ස් දාන්න කියලා කියන්නේ. අපි තව එකක් බලමුකෝ. 3D 6 අවස්ථාව හිතන්නකෝ. 3D 6 අවස්ථාව. එතකොට අපි ලේසියට දානවා මෙන්න මෙහෙම. පහක් තියෙනවනේ 1 2 1 2 3යි 4යි 5. මේකෙන් දාන්න පුළුවන් පහක් මෙන්න මෙහෙම. 1 2 3යි 4යි 5යි. හරිද? එතකොට එහෙනම් එක්කෙනෙකුට දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මේ 6ක් නේ තියෙන්නේ. 1 2 මෙන්න 6. හැබැයි මේක වැරදි කියලා තමයි හුන්ස් කියන්නේ. මේක ස්ථායීතාවයකින් නෑ කියලා. මේක හරිලු 1 2 3යි 4යි 5යි මේකයි 6යි. එහෙනම් මේක හරි කියලා තමයි හුන්ස් ඔය පැහැදිලි කිරීම කරන්නේ. හරිද? මේ තමයි හුන්ස් නීතිය. ඒක තුනක් දානවා නම් මෙහෙම තුනක් දාන එක වැරදි. මෙහෙම දාන එක හයක් දාන එක වැරදි. මෙහෙම තුනක් දාන එක සාක්ෂිකයට එක ගාන ඉස්සරලා දාලා පස්සේ යුගලනය කරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මේකයි හරි දාගන්න ටක් ගාලා අවස්ථාව.
හරි ඊට පස්සේ ලියන්න මේ ආකාරයට මේකෙන් පස්සේ මේ ආකාරයට P හා D කාක්ෂිකයන්ට අමතරව P හා D කාක්ෂිකයන්ට අමතරව F කාක්ෂිකයන්ගේද පළමුව එක් කාක්ෂිකයකට එක් ඉලෙක්ට්‍රෝනය බැගින් සම්පූර්ණ වී පසුව යුගලනය වීමක් හඳුනාගත හැකි අතර යුගලනය වීමක් හඳුනාගත හැකි අතර යුගලනය නො වූ ඉලෙක්ට්‍රෝන වියුක්ම ඉලෙක්ට්‍රෝන ආකාරයට සකස් වීමක් හඳුනාගත හැක. හරි දාගන්න මෙන්න මේ අවස්ථාව 4F6. එතකොට 4F6 ගොඩයින 4F6 න් දීලා තියෙන්නේ. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන ඉතන එකක් නැහැ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ මෙතන 10ක් කියනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙහෙම තියෙන්නේ. එතකොට මේ තමයි යුගලණය වෙච්චා. මේ යුගලණය නොවෙච්ච ඒවා තමයි දාලා තියෙන්නේ මොනවද කියලාද? වියුක්ම ඉලෙක්ට්‍රෝන. යුගලණය නොවන වියුක්ම ඉලෙක්ට්‍රෝන. හරි. ඒ නිසා 4F6 4F10 මේ අවස්ථා දෙක ගන්න. මට ඕන කරලා තිබ්බේ සහභාගී නොවනවා වියුක්ම ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වා දෙන්න. උඩ දෙක අවශ්‍ය වෙන එක මම අහලා දානවා. කවීෂ තේරුණාද දන්නේ අවස්ථාවේ නේ කවීෂ? ඔව් සර්. ඔව් තේරුණා. හරි කවීෂ සද්දයහන මදි කවීෂ. තේරුණා සර්.
ගීතිකා තේරුණාද නැන්නේ ගීතිකානේ? තේරුණා සර්. ගීතිකා සද්ද ඇහෙන්නේ නැහැ ගීතිකා. තප්පට වැඩි කරලා කියන්න. තේරුණා සර්. සද්ද ඇහෙන්නේම නැහැ. තේරුණා සර්. තේරුණා සර්. හරි හරි. හරි ඊට පස්සේ යම් තරු ලකුණක් දාලා මේ ලෙස මේක මේ කොටස අල්ලගන්න බැච් කට්ටියට සම්බන්ධ මේ මැසේජ් දෙක තුනක් දාලා තුනක් සරද සම්බන්ධ වෙන්නේ අම්මා ෆෝන් එක අරන් ගියා තාත්තා ෆෝන් එක අරන් ගියා කියලා දාලා තිබ්බ දෙන්නෙක් ඉතින් ගියා මේ ඒගොල්ලන්ට මේ රෙකෝඩින් එක දානවා මේක මේ විදිහට රෙකෝඩින් එක ගෲප් එකට දානවා හරි ලියන්න කිසියම් උපශක්ති මට්ටමක කිසියම් උපශක්ති මට්ටමක කිසියම් උපශක්ති මට්ටමක සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සර්. සර්. සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන වලින් පිරී ඇති විට ඒවා ස්ථායී වීමක් හඳුනාගත හැකිය. ස්ථායී වීමක් හඳුනාගත හැකිය. ස්ථායී වීමක් හඳුනාගත හැකිය. ඒ කියන්නේ මෙන්න මෙහෙම 3D5 ඒ වගේම 3D10 කියලා කියන්නේ ස්ථායී අවස්ථා. මේක ස්ථායී අවස්ථා. හැබැයි 3D4 ඒ වගේම 3D9 කියලා කියන්නේ මොන අවස්ථාවද? අස්ථායී අවස්ථා. මේ දෙක මොන අවස්ථාවද? අස්ථායී. ඒ නිසා තමයි මේ 3D4 ආපු ගමන් අපි මේ කරන්නේ 3D5 අවස්ථාව බවට පත් කරගන්න. ඒ වගේම මේක ආපු ගමන් අපි 3D10 කරගෙන ස්ථායී තත්ත්වයට පත් වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ අවස්ථා දෙකම ස්ථායී මේ දෙකම ඉන්නේ මොන අවස්ථාවේද නම් අස්ථායී අවස්ථාවේ. ලියමු ලකුණක් දාලා උදාහරණයක් දාලා ලියමු. උදාහරණයක් ලෙස 3D මට්ටම සැලකුව විට 3D D 3D මට්ටම සැලකුව විට එහි 3D5 සහ 3D10 3D5 සහ 3D10 3D5 සහ 3D10 ස්ථායී වින්‍යාසයන් ලෙස
ස්ථායි වින්‍යාසයන් ලෙස හඳුනා ගත හැකි අතර ස්ථායි වින්‍යාසයන් ලෙස හඳුනාගත හැකි අතර නමුත් 3D4 සහ 3D9 නමුත් 3D4 සහ 3D9 3D9 අස්ථායි වින්‍යාසයන් ලෙස අස්ථායි වින්‍යාසයන් ලෙස දැක්විය හැක. හරි එතකොට එහෙනම් මොකද වෙන්නේ? භාගයක් ඉලෙක්ට්‍රෝන පිරුණා මොකද වෙන්නේ? ඒකත් මොකද වෙන්නේ? අපි කියනවා ස්ථායි මට්ටමේ තියෙනවා කියලා. සම්පූර්ණ පිරුණත් ස්ථායි, අර්ධ වශයෙන් පිරුණා මොකද වෙන්නේ? ස්ථායි කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රතිසංවිධානය. හරිද? ප්‍රතිසංවිධානය කියන්නේ නැවත වරක් සංවිධානය කියන. ප්‍රතිසංවිධානය වන බලාගන්න ලියන්න එපා. ප්‍රතිසංවිධානය වන ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ප්‍රතිසංවිධානය වන නැවත වරක් සකස් කර ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදියට ක්‍රෝමියම් වල අපි එනවා කොච්චරද 24යි කියලා. හරිද? එතකොට මේක ලියන සාමාන්‍ය ක්‍රමය තමයි බලන්න මෙන්න මේ විදියට. හරිද? අපි ලියන්නේ 1s2 2s2 2p6 ඊළඟට 3s2 3p6 4s2 ඊළඟට 3d4 ඔන්න ඔහම කොහොමද කියන්නේ 4s2 ඊළඟට 3d4 හරිද? හැබැයි මේක අපි ප්‍රතිසංවිධානය කරනවා මෙන්න මේ විදියට. නැවත වරක් සංවිධානය කරනවා. කොහොමද? 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s1 3d5 ඔන්න නැව සංවිධානය වෙච්ච අවස්ථාව. 1s2 2s2 2p6 3s2 3p6 4s2 4d4 3d4 ඊට පස්සේ ඒක ප්‍රතිසංවිධානය කරනවා මෙන්න මේ විදියට. හරිද? මේ විදිහට ප්‍රතිසංවිධානය කරන්නේ ස්ථායීතාවයට පත්වීම සඳහා. මේක ස්ථායීතාවයට පත්වීම සඳහා තමයි ප්‍රතිසංවිධානය කරලා ගන්න. හරි. ලියමු තරුණ ලකුණක් දාලා වෙලා යම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ප්‍රතිසංවිධානයකින් තේරුම් කර දුන්නා. නැව සංවිධානය කරනවා. යම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අස්ථායි මට්ටමේ සිට අස්ථායි මට්ටමේ සිට ස්ථායි මට්ටමට නැවත සකස් කර ගැනීම
නැවත සකස් කර ගැනීම ප්‍රතිසංවිධානය කරන ලද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි. හරි ටක් ගාලා මේක ලියන්න ක්‍රෝමියම් වල මේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පල්ලෙහා තියෙන මොකද්ද ප්‍රතිසංවිධානය වෙච්ච එක. ලියමු තව ලකුණක් දාලා මෙහි 3D4 මෙහි 3D4 අස්ථායි වන හේයි 3D4 අස්ථායි වන හේයි හතර S දෙකෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන
3D5 ස්ථායි වින්‍යාසය සකස් කර ගැනීමක් එවත් ප්‍රතිසංවිධානය කිරීමක් ප්‍රතිසංවිධානය කිරීමක් හඳුනාගත හැක. ලියන්න ලකුණක් දාලා මේ ආකාරයටම කොපවලද ප්‍රතිසංවිධානයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ප්‍රතිසංවිධානයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ප්‍රතිසංවිධානයේ වන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගත හැකිය. හරි මෙන්න බලන්න මේ තියෙන කොපෝවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? මේ කොපෝවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න හැබැයි මේක අස්ථායි. ඇයි? 4s2 3d9. එතකොට එහෙනම් 3d10 වෙනවා කියලා කියන්නේ ස්ථායි වින්‍යාසයක්. එහෙනම් සකස් කරගත්ත හැකි 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s1 3d10 ඔන්න ප්‍රතිසංවිධානය වෙච්ච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දාගන්න මේක. ප්‍රතිසංවිධානය වෙච්ච ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඔය ගීතිකා ඔයාලගේ කට් වෙනවා නම් මම ටක් ගාලා මේ රෙකෝඩ් එක දාන්නම්. පුළුවන් තරම් මේක අල්ලගන්න බලන්න රෙකෝඩින් එක දාන්නම් ඔය ගාම ගෲප් එකට.
හරි ඒව තොර ලකුණක් දාලා මෙහි 3.9 මෙහි 3.9 මෙහි 3.9 අස්ථායි වින්‍යාසයන් සහිත බැවින් අස්ථායි වින්‍යාසයක් සහිත බැවින් එය 3.10 ලෙස ප්‍රතිසංවිධානය වූ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලෙස ඉදිරිපත් කළ හැක. හරිද? හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ පැහැදිලි කරන්න ආයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක ටිකක් ලොකු කොටසක් තියෙන්නේ. ඒ නිසා මම මෙතනින් පස්සේ මේ කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? එහෙනම් අපි පැය දෙකකට විතර ආසන්න කාලයක් 5යි කාලයි. ඒ නිසා පැය දෙකකට ආසන්න කාලයක් අපි මේ කොටස් ටික සාකච්ඡා කරනවා. අද එන්න බැරි වෙච්ච කට්ටියට රෙකෝඩින් එකවම group එකට දාන්නම්. YouTube එකට අප්ලෝඩ් කරලා ඒ ටික හරි ගස්සට වෙල්ලා. එතකොට එහෙනම් මාතෘකාව ලියලා එහෙනම් අද අපි වැඩ කට්ටිය එහෙනම් අවසන් කරමු. ලියන්න ආයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. ආයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. ආයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. ආයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම. හරි එහෙනම් ඔය කොටස එනම් අපි කරන්නේ ලබන සතියේ 3:00ට ලබන ඊට කලින් මේ ඉරිදා ආගන්න ඉරිදා තියෙනවා ප්‍රශ්න පත්‍ර එක ගීනති පැවැත්වුවේ නැහැ. ඉරිදා 10:30 12:30 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව දෙන ඔයාලට ටියුට් මම ගෙවල් වල ලැබෙන්න සැලසුවා. හරිද? ඒ නිසා ඉරිදා 10:30 12:30 නම් ප්‍රශ්න පත්‍ර මන්දිය පැවැත්වුණා මේ ඉරිදා. ඊට පස්සේ එනම් ආයෙ බ්‍රහස්පතින්දා තීරි පන්ති තියෙනවා. හරි එහෙනම් අද අපි එන වැඩ කට්ටිය එහෙනම් අවසන් කරමු. එහෙනම් සියලු දෙනාට සුවදායක දවසක් වේවා. එහෙනම් අයබෝවන්. Hi, one sir. Thank you, sir.